හරි අදත් මගේ යාළුවෝ හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ගිය සතියේ ඔයගලන්ට මතක ඇති මම ඔයගලන්ට ගොඩක් descriptive part ගැන කියලා දුන්නා කොහොමද graph අරගෙන හදගන්නේ ඒ සම්බන්ධව. ඉතින් අද කියලා දෙන්න යන්නේ මෙන්න මෙතන stat කියලා මෙනු එකක් තියෙනවා. එතන basic statistics වල මම මෙන්න මෙතන ඔයගලන්ට ගිය සතියේ කියලා දුන්නා. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ mean එකක් standard deviation එකක් ඒ වගේ දේවල් කරගන්නේ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඊතෙන් පල්ලෙහා තියෙන ටික අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ ටික. ඒ කියන්නේ one sample z test එක, one sample t test එක, two sample t test එක, paired t test එක, ඒ වගේම මෙතන තියෙනවා correlation එක, ඒ වගේම normality test, outlier test, ඒ වගේම goodness of fit test for Poisson. ඒ කියන්නේ Poisson distribution එක හොයාගන්න ඒ වගේ ටෙස්ට් ටිකක් අද කියලා දෙන්න යන්නේ. ඉතින් අපි මේ එකින් එක කරගන්නේ කොහොමද කියලා මම ඉතාමත් පැහැදිලිව සරලව කියලා දෙනවා. ඒ වගේම මම ගාව data set එකක් මම හදාගෙන තිනවා. මම ඒකත් description එකේ දානවා ඔයගලන්ට පෙන්නන්නම්. මේ බලන්න මෙතන population 1 and population 2 කියලා data set එකක් තියෙනවා. මම මේක මෙතන එක තැන click කරලා control A ඔබලා select all කරගන්නවා. ඊට පස්සේ control V ඔබලා copy කරගන්නවා. copy කරලා මෙතන min tab වලට ගිහිල්ලා මේ පළවෙනි කොටුවේ උඩ click කරලා මම control V ඔබලා paste කරගන්නවා. හරිද? දැන් මගේ data set එක මම මේ worksheet එකට අරගෙන තියෙන ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන stat කියලා තියෙනවා. stat වලට ගිහිල්ලා basic statistics වලට ගිහිල්ලා අපි මුලින්ම කරමු outlier test එක. outlier කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මේ data range එකෙන් ගොඩාක් එහාට ගියපු outlier කෙනෙක් ඉන්නවා නම් අපිට අඳුර ගන්න පුළුවන් මේ outlier test එක. ඉතින් කරලා බලමු click කරලා මම population 1 එකේ හොයන්න මුලින් තවර මේ variables කියන එකට population 1 දෙන්න. ඔයාලට population 2 එකත් එහෙමම දෙන්නත් පුළුවන්. ඒ දෙකේම හොයනවා නම් මම දෙකම දෙන්න. මේ by variable කියන්නේ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එකිනෙක categorical ඒ කියන්නේ categories වලට බෙදලා තියෙනවා නම් ඒ වගේ දෙයකදී මේ ඒක බෙදිලා එන විදිහට ගන්න පුළුවන්. අපි ඒක නොදී මේ දෙකේ හොයමු. මම ඕකේ කරනවා. දැන් අපි result එක එන්නේ population 1 එකයි 2 එකයි දෙකේම data අරගෙන තමයි outlier කෙනෙක් ඉන්නවද නැද්ද කියලා හොයලා දෙන්නේ. බලමු කොහොමද results එක එන්නේ කියලා. අපිට population 1 එකේ සහ population 2 එකේ වෙන වෙනම හොයන්නත් පුළුවන් population 1 එකේ outlier කෙනෙක් ඉන්නවද population 2 එකේ outlier කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ඒක කරගන්න වෙන්නේ මම පෙන්නන්නම් stat වලට ගිහිල්ලා අපි ඉන්න බලන්න. මෙතන මේ population 1 එකට වෙනමයි population 2 එකට වෙනමයි ඇවිල්ලා තියෙනවා. බලන්න. හරිද? outlier කෙනෙක් ඔයගලන්ට සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. graph එකක් ඇනලා තියෙනවා outlier කෙනෙක් පේන්නේ නැහැනේ. හරිද? අපි එයා මේ null hypothesis එක දීලා තියෙනවා all data values come from the same normal population කියලා significant level එක දීලා තියෙනවා smallest or largest data value is and outlier කියලා දීලා තියෙනවා. ඉතින් ගැලපෙන්නේ නැති කෙනෙක් ඉන්නවා අපිට මෙන්න මේ plot එකේ පෙන්නන්න ඕන. දැන් පෙන්නන්න නැහැ. මම ඔයගලන්ට මේ plot දෙකටම ඒ කියන්නේ population 1 එකයි 2 එකයි අපි එකපාර තමයි analyze කරගත්තේ ඉන්නවද කියලා බලන්න. ඉතින් එකකට විතරක් කරගන්න ඕන නම් මේ stat වලට ගිහිල්ලා basic statistics වලට ගිහිල්ලා outlier test එක අපිට එක population එකකට කරගන්න පුළුවන්. මෙතන මම දෙකක් දැම්මනේ. මෙතන එකක් අයින් කරලා පෙන්නන්න. population 1 එකට ගිහිල්ලා ඕකේ කරන්න. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ ඒ අදාළ population එකට විතරක් මේ p value එහෙම ඇවිල්ලා තියෙනවා. ඒකෙත් පෙන්වන්නේ outlier කෙනෙක්. අපිට පුළුවන් ඒ කියන්නේ මම ඔයාලට අපිට outlier කෙනෙක් හිටියොත් එන විදිහ පෙන්වන මේ data එක පොඩ්ඩක් වෙනස් කරන්න. මෙතන 520ක් විතර සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ 529ක් මම දැන් 529.3ක් දැම්මා. මෙතන තියෙන සාමාන්‍යයෙන් බලන්න data 100ට අඩු data points තමයි තියෙන්නේ. 529 කියන්නේ පොඩ්ඩක් එයා outlier කෙනෙක්. ඉතින් ඒ data එක පෙන්නන්නද කියලා බලමු මේ test එකෙන්. මම ආයෙ stat වලට ගිහිල්ලා
මෙතනට බේසික් ස්ටැටික්ස් වලට ගිහිල්ලා අවුට්ලයර් ටෙස්ට් එකට ගිහිල්ලා පොපියුලේෂන් 1 එකේ තමයි මම වෙනස් කරේ ඒක තියලා ඕකේ කරන්න. දැන් බලන්න පෙන්නගෙන මේ p value එක 0 වුණා. මෙන්න පෙන්නවා අවුට්ලයර් කෙනෙක්. මේ අවුට්ලයර් කියලා පෙන්නලා පොපියුලේෂන් 1 එකේ 7 වෙනි රෝ එකේ තමයි මෙන්න මෙතන බලන්න මේ 7 වෙනි රෝ එකේ තමයි මම වෙනස් කරේ. මේ අවුට්ලයර් කෙනාගේ data point එක 529.3 කියලා පෙන්නනවා. අපි බලමු graph එක. දැක්කද graph එකේ මෙයා මේ රතු පාටින් පෙන්නන්නේ outlier. ඉතින් ඔය වගේ outlier කෙනෙක් තිබ්බොත් මෙන්න මේ විදිහට පෙන්නනවා. අපිට තව ක්‍රමයක් තියෙනවා graphically බලා ගන්න outlier කෙනෙක් ඉන්නවද කියලා graph වලට ගිහිල්ලා අපිට පුළුවන් box plot එකක් ඇඳලා බලන්න. ඉතින් මම එකත් ඇඳලා නිකන් පෙන්නන්න. මේ simple එකක් අරගෙන ඕකේ කරනවා. බලන්න එතකොට population 1 එකේ තමයි මම outlier කෙනෙක් කියන්නේ දැන් මේ edit කරගත්තේ. අන්න ඒ population 1 එක දීලා මම ඕකේ කරලා පෙන්නන්න. බලමු අපිට outlier කෙනෙක් එයිද කියලා. මෙතින් මේ බලන්න plot එක box plot එක මේ box plot එක මේ පොඩි වුණා. මෙතන මොකද මේ outlier කෙනෙක් ඉන්න නිසා. මේ 500 පහු කරලා 529.3 නේ අපි දැම්මේ. අන්න ඒ හරිය ඒ outlier වෙන්නවා. ඉතින් ඒ කියන්නේ අපිට outlier කෙනෙක් හොයාගන්න ඕන නම් box plot එකක් හරි outlier test එක හරි දෙකෙන් එකක් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම් normality test එකක් කරගන්නේ කොහොමද කියලා. normality test එකක් කරන නම් ආය ඉස්සෙල්ලා ගමු stat වලට ගිහිල්ලා basic statistics වලට ගිහිල්ලා අපි යන්න මේ පල්ලෙහා තියෙන normality test කියන එකට. මෙතන බලන්න අපි population 1 එක normal ද කියලා හොයමු. මම ඒක දෙන්නම්. variable එක විදිහට ඒක දීලා ඕගොල්ලන්ට මෙතනින් තෝරගන්න තියෙනවා test 3ක්. test for normality කියලා. ඉතින් මේ Shapiro test එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. ඒක දෙන්නත් පුළුවන්. නැත්නම් මේ test තුනෙන් කැමති test එකක් දීලා ඕකේ කරන්න තමයි තියෙන්නේ. මම මේ දෙවෙනි test එක දෙන්නම්. ඕගොල්ලෝ හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අපි රිසර්ච් එකක් හරි රිසර්ච් ක්වෙස්චන් එකකට මොකක් හරි null hypothesis එක ලියනකොට අපි කරන්නේ අනිවාර්යයෙන්ම අපේ රිසර්ච් එක scientifically ඉස්සරහට ගෙන යන්න පුළුවන් එකට විරුද්ධ එක තමයි අපි null hypothesis එක කියලා යොදාගන්නේ. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙනවා නම් අපි රිසර්ච් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඩිෆරන්ස් මොකක් හරි මීන් ඩිෆරන්ස් එකක් තිබ්බොත් කියලා මොකක් හරි පැරාමීටර්ස් දෙකක් අතර අන්න ඒකට විරුද්ධක. ඒ කියන්නේ there is no significant difference between මොකක් හරි these two parameters කියලා තමයි යොදාගන්නේ. there is no කියලා. ඒ කියන්නේ සාමාන්‍ය රිසර්ච් ප්‍රොබ්ලම් එකක. හැබැයි null hypothesis එක වෙනස් වෙනවා එක තැනකදී. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එහෙම දාගත්තට මේක විශේෂ අවස්ථාවක්. normality test එකක් කරද්දී අනිවාර්යයෙන්ම normality test එකක් කරද්දී අපි ගන්නේ null hypothesis එක data are normally distributed කියලා. අර not කියලා යොදාගන්නේ නැහැ. එතකොට බලන්න data are normally distributed කියලා තමයි අපි null hypothesis එක ගන්නෙ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා එක. ඉතින් දැන් අපි මේ ගන්න එකේ null hypothesis එක data are normally distributed. හරිද? එතකොට අපි බලන්න ඕනේ null hypothesis එක accept වෙන්නේ කොහොමද කියලා. accept වෙන්නේ p value එක 0.05ට වඩා වැඩි වුණොත් තමයි null hypothesis එක accept වෙන්නේ. ඉතින් p value එක 0.05ට වඩා මේක පේනවා අඩුයි. ඒ කියන්නේ මෙතන normal වැල්ලා තිබ්බට අපි මේ p value එකෙන් තමයි check කරන්න ඕනේ. මෙතන normal කියලා වැල්ලා තිබ්බට අපිට ගන්න බෑ. normality එක හොයන්න බෑ. p value එකත් එක්ක සංසන්දනය කරලා බලන්න හැමතිස්සෙම. එතකොට මේක p value එක 0.01කටත් වඩා අඩුයි. හැබැයි 0.05ට වඩා වැඩි වුණොත් තමයි p value එක වැඩි වුණොත් තමයි null එක accept වෙන්නේ. කියන්නේ
අපි null hypothesis කියලා ගත්තේ data normally distributed කියලා. ඒ කියන්නේ මේක normally distributed වෙලා නැහැ. හරිද? ඉතින් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ වගේම අර ටෙස්ට් තුනක් තියෙනවා. ඒ ටෙස්ට් තුනෙන් ඕගොල්ලෝ කැමති ටෙස්ට් එකක් දාලා බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙනවා correlation එකක්. ඒ කියන්නේ correlation test එක කරගන්නේ කොහොමද කියලා. correlation එක කරගන්න මම data set එකක් මෙතනින් open කරගන්නම් අලුත් මෙතනින් add worksheet එක දීලා worksheet 2 එකට මම මෙන්න මෙතන excel file එකේ තියෙනවා මෙන්න මේ height එකයි pH එකයි තියෙන data ටික මම මේක copy කරගෙන min tab වලට ගිහිල්ලා ඉස්සෙල්ලා වගේම paste කරගන්නවා paste කරලා මම යනවා stat වලට ගිහිල්ලා basic statistics වලට ගිහිල්ලා correlation එකක් තියෙනවද කියලා තමයි බලන්නේ අපි මේ pH එකයි height එකයි අතර correlation එකක් තියෙනවද කියලා බලන්න තමයි යන්නේ. ඉතින් අපි මේ correlation test එකේදී කරන්නේ variable දෙකක ඒ කියන්නේ linear relationship එකේ strength එකයි direction එකයි තමයි correlation එකෙන් බලන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් මෙන්න මේ variables කියන තැනට මේ height කියන එකයි pH කියන එකයි දෙන්න. දීලා ඔයගලන්ට කෙලින්ම ඕකේ කරන්න විතරයි තියෙන්නේ. බලමු output එක. මෙන්න මෙහෙම matrix plot of height and pH කියලා එනවා. මෙතන මේ ඔයගලන්ට පේනවා r value එක 0.02.5 කියලා පෙන්නනවා. මේ Pearson correlation type එකෙන් තමයි අරන් තින්නේ. ඔයාලන්ට වෙනවා මෙන්න මෙහෙම R value එක. එතකොට ඔය වගේ correlation test එකක් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම් Poisson test එකක් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මම එකට තව worksheet එකක් අරගෙන ඊළඟ data set එක දාගන්නවා. මේකේ තියෙන්නේ බලන්න count data. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ඒවට සාමාන්‍ය weight එකක් length එකක් වගේ තියෙනකොට ඒ decimal point වගේ තියෙනකොට ඒවට කියනවා continuous data කියලා. හැබැයි මේවා count data. ඒ කියන්නේ අපි ගණන් කළා මොකක් හරි ගත්ත data ටිකක්. ඉතින් මේ ටික copy කරගන්නවා. Poisson test එක යොදන්න පුළුවන් ඒ වගේ count data වලට. ඉතින් මෙතනට paste කරගන්නවා. paste කරගෙන stat වලට ගිහිල්ලා basic statistics වලට ගිහිල්ලා මම goodness of fit test for Poisson කියන එක click කරනවා. හරිද? එතකොට මේ click කරාම අපිට එනවා මෙන්න මේ වගේ variable දෙන්න. ඉතින් මම count 1 කියන එක දෙනවා. count 1 එක අපිට පුළුවන් බලන්න ඒ variable එක ඉතින් count 1 එක Poisson model එකට ගැලපෙනවද කියලා බලන්න. ඊට පස්සේ දෙවෙනි පාර අපිට පුළුවන් count 2 එක දාලා මෙතනට variable කියන තැනට ඒකත් Poisson distribution එකට ගැලපෙනවද කියලා බලන්න. ඕකේ කරන්න. මෙන්න මෙහෙම වෙන්නනවා අපිට mean එකයි descriptive කියන්නේ මේ තියෙන total count ගාන මෙන්න මේ වගේ මේ p value එක 0 කියලා පෙන්නනවා 5 square මෙන්න මේ වගේ එනවා expected values පෙන්නනවා observed values පෙන්නනවා මෙන්න මේ වගේ මේක බලා ගන්න පුළුවන් මේ වගේ chi square contribution එක පෙන්නනවා. හරිද? ඉතින් මේ chi square test එකේ null hypothesis එක ඒගොල්ලෝ අරන් තියෙන data follower Poisson distribution කියලා. මෙතන alternative hypothesis එකත් අරන් තින්නේ data don't follow Poisson distribution කියලා. Poisson එකෙදිත් ගන්නෙ data follower Poisson distribution කියලා. අර hypothesis test වල වගේ ගොඩක් දුරට
ගන්නෙ නැහැ. there is no significant difference ඒ වගේ දේවල් no කියලා ගන්නෙ නැහැ. මේ එතකොට අපි normal test එකේදී ගත්තේ data are normally distributed කියලා. Poisson එකේදී ගන්නේ data follow Poisson distribution කියලා. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති ඇයි එහෙම ගත්තේ කියලා. ඒ කියන්නේ අපි scientifically අපිට ඉස්සරහට යන්න ඕන එකට යන්න පුළුවන් එකට විරුද්ධ එක තමයි අපි ගන්න හැමතිස්සෙම අර research problems වලදී මේ normal test එකේදී Poisson එකේදී ගන්නේ data normal distribute කියලා ගන්න normality බලනවා නම් Poisson එකේදී ගන්න data follow Poisson distribution කියලා ගන්න. හරිද? ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද අර t-test ටික කරගන්න කියලා. ඉතින් ඒකට මම අර පළවෙනි worksheet එකේ තිබ්බ population 1 2 කියලා තිබ්බ data ටිකම යොදා ගන්න. ඒකෙදි sample එක කියන්නේ මේ population 1 කියන එක sample 1 sample කියලා ගන්න. කියන එක sample එකක් විදිහට බලන්න stat වලට ගිහිල්ලා basic statistics වලට ගිහිල්ලා one sample z test එක තියෙනවා මුලින්ම. ඔය one sample z test එක කරන්නේ අපි කියන්නේ මේ population එකේ significant mean එකේ significant difference එකක් තියෙනවද කියලා බලනවා specified value එකක් එක්ක. එතකොට ඒකට හැබැයි දැනගන්න ඕන population standard deviation එක. ඒක දැනගත්තොත් තමයි මේ ටෙස්ට් එක කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා one or more samples each in a column. ඒ කියන්නේ අපේ column එකක මේ data ටික තියෙනවා කියලා තමයි බලන්නේ. එතකොට එහෙම තිබ්බොත් තමයි ඒක දාගන්න පුළුවන්. මේ data ටික තියෙන මේ column එකේ කියන්නේ population 1 කියන එකනේ. එතකොට ඒක මෙතන මේක දෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලොන්ට summarize data ඒ කියන්නේ mean එකයි standard deviation එකයි තිබ්බොත් එහෙම කෙලින්ම ඒකටත් මේ test එක යොදලා බලන්න පුළුවන්. මම පෙන්නන්නම්. බලන්න මේ මෙතන sample size එකයි sample mean එකයි standard deviation එකයි තුන ඒ data තුන විතරක් තිබ්බොත් ඒ data තුන විතරක් දීලා ඒ කියන්නේ data set එක නැතුව sample size එකයි sample mean එකයි කියන්නේ data වල mean එකයි standard deviation එකයි දන්නවනම් මේ one sample z test එක කරන්න පුළුවන්. හැබැයි අපිට data ටික mean එක දන්න දුන්නොත් data ටික column එකක තියෙනවා නම් එතකොටත් කරන්න පුළුවන් මේ population 1 එක 1 කියන එක මම දීලා මම mean එක හෙව්වේ නෑ. යා mean එක හොයා ගන්නවා. එතකොට මේක ඇතුලෙන් calculate කරලා එයා auto ගන්නවා sample size එකක්. හැබැයි මෙතනටත් standard deviation එක දැනගන්න ඕනේ. හරිද? එහෙම දන්නවා නම් දීලා okay කරන්න පුළුවන් අපිට. එහෙම තමයි ඒ test එක කරගන්නේ. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් කොහොමද ඊළඟ test එක කරගන්නේ කියලා. මෙතන තියෙනවා one sample t test එක. එතකොට one sample t test එකට ගිහිල්ලා බලමු. මෙතනත් ඉස්සෙල්ලා වගේම තියෙනවා අර summarize data කියන්නේ. එතනදිත් one sample t test එකක් කරන්න ඕන නම් sample size එකයි sample mean එකයි standard deviation එකයි දැනගෙන තමයි කරන්න වෙන්නේ. එතකොට බලමු මෙන්න මෙහෙම මෙතනට one or more samples each in a column කියලා තිබ්බොත් එහෙම අපිට පුළුවන් මේ population 1 එක දීලා කෙලින්ම මුකුත් standard deviation එකක් දන්නේ නැති වුණත් මේ test එක කරන්න. ඉතින් මම population 1 කියන එක දීලා ඕකේ කරලා පෙන්නන්නම්. එක sample එකකට මෙන්න මේ වගේ අපිට පෙන්නනවා මේ mean එක ඇවිල්ලා තිනවා. මෙතන mean එක ඇවිල්ලා තිනවා. මේ වගේ අපිට mean එකයි standard deviation එකයි standard error of mean මේ වගේ දේවල් හොයාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ stat වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට පාවිච්චි කරන්නේ population දෙකක් අතර එහෙම නැත්නම් sample දෙකක් අතර mean එකේ mean difference එකක් significant difference එකක් තියෙනවද නැද්ද බලන්න. මෙන්න මේ two sample t test එක. එතකොට
මම එක්කන හැටි කියලා දෙන්නම් මේ 2 sample t test එකට යන්න. ගිහිල්ලා මේ both samples are in one column. ඒ කියන්නේ ඔයාගේ sample දෙකම එකම column එකේ තියෙනවා නම් තමයි මේක යොදා ගන්න පුළුවන්. හැබැයි මගේ දැන් එහෙම නෙමෙයි තියෙන්නේ each sample in its own column. ඒ කියන්නේ population 1 එක වෙනම column එකක තියෙනවා, population 2 එක වෙනම column එකක තියෙනවා. මම ඒ හින්දා ඒක යොදා ඒක ක්ලික් කරනවා. ක්ලික් කරලා sample 1 කියන එකට population 1 sorry sample 1 කියන එකට population 1 කියන එක ඩබල් ක්ලික් කරලා දෙනවා. sample 2 කියන එකට population 2 කියන එක ඩබල් ක්ලික් කරලා දෙනවා. දීලා okay කරනවා. එතකොට මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් බලා ගන්න mean difference එක තියෙනවද බලන්න. මේ ටෙස්ට් එක කරලා තියෙනවා, null base එක තියෙනවා, alternate values එක තියෙනවා, t value එක තියෙනවා, df තියෙනවා, d value එක තියෙනවා. ඉතින් ඔය වගේ අපිට පුළුවන් එහෙම 2 sample t test එකක් කරගන්න. ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම් paired t test එක. බලන්න ඉස්සෙල්ලා වගේම basic statistic වලට ගිහිල්ලා stat වල තියෙනවා paired t test කියලා. ඒතකොට මේ paired t test එකේදී අපි බලන්නේ dependent group දෙකක mean difference එකක් බලන්න තමයි මේක යොදාගන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි use කරනවා මේක ඒ කියන්නේ same item එකක same item වල measurements compare කරන්න. ඒ කියන්නේ compare කරන්න, හැබැයි ඒකේ same items උනාට under different conditions. කියන්නේ මේ data එකම item වලකින් ගත්තට ඒක different condition යටතේ අරගත්තු data compare කරන්න තමයි මේක ගොඩක් දුරට යොදාගන්නේ. ඉතින් මේක අතර විදිහට තමයි කරගන්නේ. මෙතනතර summarize data මේ තුන දන්නවනම් sample size, sample mean, standard deviation දන්නවනම් කරගන්න පුළුවන්. නැත්නම් එහෙම data ටික විතරක් දීලා තිබ්බොත් එහෙම each sample is in a column කියන එකට දාලා අපි sample 1 එකට දෙනවා ඉස්සෙල්ලාම population 1 then population 2. හැබැයි අදාළ ගැලපෙන data ටිකක් තියෙනවා. මම මේ අර data ටිකම ගත්ත උනට පෙන්නන්න. ඊට පස්සේ okay කරනවා. එතකොට මේ විදිහට paired t test එකේ t value p value ඇවිල්ලා තියෙනවා. මේ වගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද ටෙස්ට් ටිකක් වැඩිපුර කියලා දුන්නාද කියලා. ඔයගලන්ට තේරුණ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, මම කියලා දෙන්නම්. මම දන්න දෙයක් තියෙනවා ඔයාලා හරි ඔයගලන්ට මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඉතින් අද අපි ගොඩක් බේසික් ටෙස්ට් ටිකක් කරගන්න කොහොමද කියලා දුන්නා. මම ඔයගලන්ට ඒවයි කියන්නේ t test එකේ වෙනස්කමුත් කියලා දුන්නා. කොහොමද ඒවා යොදාගන්නේ, මොන අවස්ථාවලදීද, මොකටද යොදාගන්නේ ඒවත් කියලා දුන්නා. ඉතින් මොනවා හරි ඕගොල්ලෝ දැනුමට යමක් එකතු කරගත්තා නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉස්සරහටත් මගේ මේ ඔයගලන්ට දාන වටිනා කියන වීඩියෝ බලා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා.